ඇයි අනුරාධ? උඹට හිතෙන්නේ නැද්ද එතනට කලින් ගිහින් බලන්න? ඒ සොහන තියෙන තැන හොඳ වෙලාවට පාළුවට ගිහින් තිබුණොත් හොඳයි. බැරි වෙලාවත් ඒ ගෙදර පාරම්පරිකව පැවතගෙන එන පවුලක් හිටියොත් උන් උඹට ඉඩ දෙයිද තමන්ගේ අතීත ඥාතියගේ ස්මාරකය කඩා බිඳ දාන්න? උඹට පුළුවන් ද මෙච්චර කාලයක් උඹ හොයාගත්ත දේවල් උන්ට විස්තර කරන්න? එහෙම කතා කියලා උන්ට ඒක පිළිගන්න තරම් බුද්ධියක් තියෙයිද? පත්තරේ තිබුණේ වත්තේ භූම දානය කිරීමට නියමිතයි කියලා මිසක් භූම දානය කළා කියලා නෙමෙයි නේද? එහෙම බැලුවොත් ප්‍රශ්න ගොඩක් තවම ඉතිරි වෙලා තියෙනව නේද? මම ටික කාලයක් බලාගෙන හිටිය මේ ප්‍රශ්න ටික උඹට මතක් වෙයිද කියලා. ඒත් ඒ ගැන මුකුත්ම අවබෝධයක් නැතුව මුලාවක් පස්සේ යනවා කියලා මට දැනුණ හන්ද තමයි මම මේ ආවේ අනුරාධ. එහෙම නැත්තම් සාගර. හැබැයිටම උමයි අනුරාධ. ඒ කියන්නේ තවම මට තියෙන වැඩ කොටස එහෙමයි. දැන් මම මොකද කරන්න ඕන? කරන්න ඕන දේද? පුළුවන් තරම් ඉක්මනට ගිහින් එතන සොහනක් තියෙනවද කියලා බලපන්. දෙවනුව එහෙම තිබුණොත් ඒ ඥාතීන් අම්මගෙන වැඩේ කරන තැනට කටයුතු කරපන්. නැත්තම් වැඩේ ඇනෙනවා. බොහෝ විට එතන පාළු තැනක් වුණොත් වැඩේ ගොඩ. උඹ ඔය කරන්න හදන්නේ අඳුරේ දඩයම් කරන එක. එහෙම නැත්තම් වෙන එකෙක් හිතින් මුමුණන සින්දුවකට උඹ තාලෙට අප්පුඩි ගහනවා වගේ වැඩක්. ඒක අසාර්ථක වැඩක්. මොකද ඌ කියන සින්දුව මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඒක රිද්මේ දන්නෙත් නැහැ. එතකොට ඒක නිරසයි. ඒ හන්දා තේරෙටම කලින් සින්දුවයි රිද්මය අඳුරගෙන ඒක කාටත් ඇහෙන විදිහට පසුබිම හදාගනි. ඊට පස්සේ පුළුවන් තාලෙට අප්පුඩි ගහන්න. ඒ වගේ අඳුරේ දඩයම් කරන්නත් එපා. තතාව අඳුරගෙන නියමිත වෙලාව බලාගෙන ඉඳලා තමයි විදින්න ඕන. නැත්තම් විද්‍යාවට වැදුනි පඳුරට වගේ දෙයක් වුණොත් උඹ සදා අනාතයි. ඔව් අනුරාධ, උඹ හරි. මං වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. මෙහෙම බැලුවාම මම 75ක් නෙවෙයි 50%ක්වත් ඉවත් කරලා නැහැනේ. ඒක තමයි. ඕනවට වඩා තමන් ගැන උදම්මනලා වැඩ අනාගන්නේ උන් ඕන තරමක් ඉන්නවා. මේ ලෝකේ උඹ එහෙම බිය යුතු නැහැ. ඉක්මනට ඵලයන් එතනට. ගිහින් බලපන් එතන පසුබිම කොහොමද කියලා. හරි. මට හැම දෙයක්ම පැහැදිලි. මං කඩිනෙමින්ම මේ පැත්තට ගිහින් එතන සොහන තියෙනවද කියලා බලන්න. ඊතුරු වැඩ ටිකත් බලන්න. තව මොනවද කියන්න තියෙන්නේ? තව නේද? එතනට තනියම යන්න එපා. ඒක හරිම අවදානම් වැඩක්. ඒ වගේම Tamanව නපුරු බලවේග වලින් ආරක්ෂා කරන දෙයක් පරිහරණය කරපන්. ඒ කිව්වේ පිරිත් පෑන් ටිකක් වගේ දෙයක් බීලා හරි ඔළුවේ ගාගෙන හරි එතනට ඇතුල් වෙලා. හරි. බොහොම ස්තුතියි. ස්තුති? උඹටම ස්තුති කරනවද? ඒත් එක්ක මේ ඡායාව කැඩපත ඇතුලේ බොඳ වෙලා අතුරු දාන්න. ඇත්තට මේ ප්‍රශ්නේ හිතුවට වඩා තවත් බැරෑරුම් වෙනවා. ඇත්ත තමයි පත්තරේ තියෙන්නේ. භූම දානය කිරීමට නියමිතයි කියන එක විතරයි. භූම දානය කරා කියලා කොහෙවත් තිබුණේ නැහැ. මගේ වාසනාවට ඒ වත්තේ ඇතුලේ වල දාලා තිබුණොත් හොඳයි. නැත්තම් මම මොකද කරන්නේ? ඒක එහෙම නොවුන නම් ඇගේ සෝන ළඟම කනත්තේ තියෙන්න පුළුවන්. ඒත් 100 ගණන් සොහොන් අතරින් අපර්ණගේ සොහොන හොයන්නේ කොහොමද? සමහර විට තව සුසාන භූමි කීපයක් තිබුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් මම බැරෑරුම් ප්‍රශ්නයකට ගොදුරු වෙනවා. ඒක එහෙම වුණොත් ඒ අතරින් පැරණිතම සුසාන භූමිය හොයා ගන්න වෙයි. ප්‍රශ්නය හුඟක් බැරෑරුම් වෙනවා. කාලෙ සීමිතයි. වැඩ අසීමිතයි. හෙලෝ මචං මහේෂ්. කියපන්.
හෙට උඹට වැඩද? නෑ බා. හෙට තයි පොංගල්නේ. හෙට රජයේ නිවාඩු දවසක්. ඇයි? මම හිතුවේ හෙට අම්පාර යන්න. ඉතින් යමු. මම එන්නම්. හෙට පාන්දර 3ට විතර පිටත් වුණොත් දවල් වෙන්න කලින් යන්න පුළුවන් වෙයි. ඔව්. අපි යමු. අනේ බං උඹට කරදරේ නේද බං? උඹට පයිත්‍යයන් දෙයක්ෝ මේක උඹේ ජීවිතය ගැන තීරණාත්මක ප්‍රශ්නයක්. මං අනිවාර්යෙන් වෙනවා. හරි. එන මං පාන්දර 3ට ඔතන. උඹ ලෑස්ති වෙලා හිටපන්. හරි හරි බං. මං ඉන්නම්. මොකද ලෑස්ති වෙනවා කියන්නේ සපාරි එකක් යන්න නෙමෙයිනේ. කලිසමක් දාගත්තා, උඩට ටී-ෂර්ට් එකක් දාගත්තා ගියා. හරි මචං. බුදු සරණයි. හරි. බුදු සරණයි මචං. එහෙනම් මං හෙට දවසේ හිතවත් රාජලියත් එක්ක ඉහළ හරි පියාඹා යන සූදානම්. දවල් කාලේ ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා සාමීන් වහන්සේ බැහැ දැකලා පිරිත් පැන් ටිකකුත් පිරිත් නුලුකුත් ගැට ගහගෙන එකක් අරගෙන ඉන්නටත් අමතක කළේ නැහැ. පහුවෙනිදා අලුයම 3ට විතර මහේෂ් එක පටන් ගත්ත ගමන හවර වෙනකොට දවල්ට ආසන්න වෙලා තිබුණා. ඒ කියන්නේ බිබිල ග්‍රාමයට එනකොට පෙරවරු 11:45ට විතර ඇති. අතාලපා. ඇයි බං? මේ පිරිත් නුල ගැට ගහන්න. ඕක නෙමෙයි දකුණු අත දියා. අයියෝ උඹ කන බත්. ඕක ගැට ගහපන් ඉතින්. ඇයි මම කන බත්වල ගල්ද? අනේ නිකන් හිටහම් මගේ මුකුත් නාහ. හරි හරි බැඳපන් පඬිතකම නැතු. බෞද්ධ සබ්බ මංගලන් රක්. මොකද උඹ hina වෙන්නේ? නෑ අවසර පොඩි හාමුදුරනේ ඔක බඳින්න. අනේ නිකන් ඵලයෙන් එක යන්න. හරි හරි. යමන් උඹේ අපරණ බලන්න. හරි නැගපන්. මිනිත්තු කීපයකට පස්සේ අපි බිබිල ග්‍රාමයට පැමිණියා. අර්ධ ශුෂ්ක කලාපයකට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ සැබවින්ම ගැමි පරිසරයකට හිමි මනස්කාන්ත දර්ශන පිරි භූමියක්. මචං ඔහම නවත්තපන්. මාමේ පොඩක් මෙහෙට ආවන. ඇයි මහත්තයෝ? අපිට මේ ඇඩ්‍රස් එකේ තියෙන ගෙදරට යන්න ඕන. කෝ බලන්න. අංක 117 කිරියප්පට බැල්ලෝ පැනපි කිව්වලු. පුතාලා කොහෙද මේ යන්නේ? ඇයි මාමා මොකුත් අවුලක්ද? පුතාලා කොහෙද? කවුද? මාමා අපි දිනමින පත්තරේ. මං හඩාවැදි කළා. මහත්තයා මගේ වයස අවුරුදු 45යි. මගේ වයසටම ඔය ගෙදරට යනව දැක්කේ ඔය දෙන්න විතරයි. ඒ මොකද මාමා? මහත්තයා ඔය ඉඩමේ දවල්ටත් හොල්මා. මං ඉපදෙන්නත් කලින් දවසක අපර්ණ කියලා ගෑනු කෙනෙක් බෙල්ල වැලදාගෙන මැරිලා තියෙනවා. ඊට පස්සේ අවුරුද්දක් විතර ගියාට පස්සේ ඒ ගෙදර කාටවත්ම ඉන්න බැරි වෙලා තියෙනවා. දවල්ටත් ඒ ගෑනු කෙනාගේ අවතාරය වත්ති සැරිසරනම ගම්මු දැකලා තියෙනවා. ඊට පස්සේ මේ වෙනකන් කවුරුත් එහෙ ගිහින් නැහැ. මම කිව්වේ ගමේ අය මේ ළඟති දවසක පිටින් ආපු ටිකක් ගිහින් තියෙනවා. අරක්කු ටිකක් බොන්න කියලා. උන් ආපහු දුවගෙන ආවේ රෙදි නැතුව. ඒ තරම් භයානක වත්තක් තමයි ඒක. එතන හිටපු කොල්ලෙක් මැරිලා ඒ වත්තෙම. එතකොට ඒ ඉඩමේ සොහොනක් එහෙම තියෙනවද? ඔව් තියෙනවලු. අඹ ගහක් යට කියලා අපේ අප්පච්චි මට කියලා තියෙනවා. වැඩේ හරි. මගේ වාසනාව. එතකොට ඒ සොහොන කොහාගෙද මාමා? ඒක ඒ දිවිනසා ගත්ත ගෑනු කෙනාගේලු. ලියාගනින් මල්ලි බලාගෙන ඉන්න නැතු. මං උස්සනින් මහේෂ්ට කිව්වා. හරි සර්. මහේෂ් නියම විදියටම රඟපෑවා.
එහෙම කරන්න මං ශනිකව අදහස් කළේ ගැමිය තුළ අපි සැබවින්ම මාධ්‍යවේදීන් කියලා සනාථ කිරීමේ අරමුණ. ඒක එහෙම වුණොත් ඒක මතු දිනට අපිට තරමක් හෝ වාසිදායක වෙනවා කියලා මගේ වෙනස්වීම මහිස්ත එක්ක හෙලා තේරුම් ගත්තා. හරි. ඒ ගැන හොයලා බලලා වාර්තාවක් පත්තරේට දාන්න තමයි අපි ආවේ. හොඳයි. මහත්තුරු එහෙනම් ගිහින් එන්න. මම නම් කියන්නේ ඒකට යන්න එපා කියලා. ඔතනින් වමට හැරිලා මීටර් 100ක් විතර යනකොට ඉස්සරහා තුම්මන් හන්දියක් හම්බ වෙනවා. එතනින් දකුණට හැරිලා මීටර් 100ක් විතර යනකොට වම් පැත්තේ ඔය වත්ත තියෙන්නේ. හරි මාමේ බොහෝම ස්තුතියි. අපි යමු. ගැමිය කියපු පරිද්දෙන්ම ඒ වත්තේ ඒ විදියම පාරට පේන්න තිබුණා. ඇත්තට මේක නම් මදක් පුදුමයට හා බියට පත්වන තත්ත්වයක් පෙනෙන්නට තිබුණු වත්තක්. සරුවට වැඩුණු තේක් හා මහෝගනි ගස්වලින් ඒකේ গুপ্ত බව හොඳට මතු පිටට පෙන්වන්න සමත් වෙලා තිබුණා. ඉක්මනටම අපේ යතුරු පැදිය ආපස්සට හරවලා මාවතේ අයිනක නතර කළා දාලා මම මහේෂ්ව ඇමතුවා. මචං ඔබ එනවද යන්න? නැතුව මෙච්චර දුර ආවේ මම බත් එක ජීල් ගහන්නද? හරි එහෙනම් මේ ටික බීපන්. මේ මොනවද? මේ පිරිත් පැන් ටිකක් මම බිව්වා. හරි දියන්. තව මොනවද මම කරන්න ඕන? හරි මචං මොන වුණත් නිශ්ශබ්දව අපි ඉන්න ඕන. ෆෝන් එක සයිලන්ට් දාපන්. හරි හරියන්. වත්තට ඇතුල් වෙනකොට තද සීතලක් දැනුණා. ටිකක් දුරින් යනකොට වවුලන් කීප දෙනෙක්ම සරදමට වගේ දසාතේ ඉගිල්ලිලා අපි පහු කරගෙන ගියේ මෙන්න අමුත් එක්ක ඇවිත් කියන්න වගේ. විශාල අඹ ගස් කිහිපයක් එම ගස්වල අඹ කෑමට පැමිණි වවුලනුත් අඹ දිහා ඕන කමින් බලලා කෑ ගැහුවේ අපි දෙන්නට සරදම් කරන්න වගේ. තව ටික දුරක් යනකොට රතු පාට මල් ගවුමක් ඇඳගත් තරුණියක් අපට අඩි 25ක් විතර ඈතින් අපිට පිටුපාලා ගමන් කළා. මම පිටිපස්සට අත විහිදලා නවතින ලෙසත් පහත් වෙන ලෙසත් මහේෂ්ට විධාන කළා. මම පිටිපස්ස බැලුවා. ඔහු මගේ අනේ එලෙසින්ම පිළිපැදලා තියෙනවා කියලා පේන්න තිබුණා. මම ඔහුට සමීප වෙලා රහසින් කතා කළා. මචං මේ ගාට මුවාවයක්. ඇයි බං? අර බලපං. මම ඇවිදින අපරණව පෙන්නුවා. අම්මට උඩ. අර ඒකේ නේද? ටිකක් වෙලා බලාගෙන ඉඳලා යමු. හරි. මොහොතකට පස්සේ ඇය අතුරු දහන් වුණා. හරි වරේ. ගහෙන් ගහට මුවා වෙමින් අපි නිවස පිටිපස්සට ගියා. පරාලේ අටලී දි รา පත්ව තිබූ එම නිවස සැබවින්ම පාළුව සැඟවුණු භයංකාර බව මනාව ප්‍රදර්ශනය කළා. ජනෙල් දොරවල් හුළඟට කීකරු වුණක් එකක් වගේ ඒ මේ අත වැනෙන්න පටන් ගත්තා. විටින් විට සුදු පාට දුමාරයක් මතු වුණා. ඒත් එක්කම හූ ශබ්ද කෙඳිරිලි හඬවල් ඇහුණා. ඇත්තට මේ අමනුෂ්‍යයින් විසින් අපේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න ගත්ත යටි අරමුණක්. කවුද බං ඒ? කවුරු වුණත් අපිට මොකද? අපි සොයන හොයා ගන්න බලමු. අඩෝ අනුවා උඹ බයික් එකේ යතුරු අරන් ආවද? ඔව් ඇයි? එතකොට උඹේ බයික් එක ස්ටාර්ට් කළේ මොකාද? කෝ? ඔය ඇහෙන්නේ බං? ඔහොමයි බං. කමක් නෑ. අපි සොහන හොයමු. ඇත්තටම යතුරු පැදී පණ ගන්නලා එස්ලේටරේ තද කරනකොට මොර හඬ දෙන හඬක් අපිට ඇහුණා. හරි හරි බං. වැඩේ කරාට පස්සේ පයින් හරි යන්න බැරිය. මචං අනුවා අර තියෙන ලොකු අඹ ගහයට ඒ මොකද්ද? ඒ සොහන නේද? ඕමයි. තව ටිකක් ළඟට යමු. හරියට හරි. බඩුම තමයි මහේෂයා. කාපම් පොටෝ ටිකක්. හරි බං. 5ක් විතර ගැව්වා. අඩෝ එක කොන්ක්‍රීට් කරලානේ. ඕක කඩන්න ලේසි වෙන්නේ නැහැ.
ඒක ඇත්ත. වැඩිය කල් ගන්න බෑ. යමු මෙතනින්. මිනිත්තු කීපයකට පස්සේ හෙමින් ගස්වලට මුවා වෙලා අපි ආපහු මාවත පැත්තට පැමිණියා. යතුරු පැදිය තිබුණු තැන ඒ විදිහටම තිබුණා. ඉතින් මේ බිහිසුණු ආත්මය දීර්ඝ කතාවේ අවසාන කොටස මම අද ගේන්න බලාපොරොත්තු වුණත් ඒක මට අද අවසන් කරගන්න බැරි වුණා. ඉතින් හෙට වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම මේකේ අවසාන කොටස ඔයගොල්ලන්ට අරගෙන එනවා. මේ කතාවේ හෙට ගේන අවසාන කොටසින් පස්සේ ඕගොල්ලොන්ගේ රසවින්දනයට බාධා නොවන විදියට දිගටම කෙටි කතා විතරක්ම අරගෙන එන්න මම තීරණය කරා. කොහොමුණත් ඒ ගැන ඔබේ අදහස පහලින් කියන්න යන්න අමතක කරන්න එපා.